වස්සාන ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක මහරහතන් වහන්සේලා 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරලා උන්වහන්සේත් වැඩියා උරුවෙල් දනව්වට. ඒ තමයි බුදුරජාණන් වහන්සේ උදෑසනින් මහා කරුණා සමාපත්තියෙන් බලනවා කාට දදමක් පිහිට වෙන්නේ. කවුද අද දවසේ මේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තමයි කොහෙද ඉන්නේ අය. බුදු ඇසට අරමුණු වෙනවා සංසාරේ මහා පින් කරපු පුණ්‍ය ශක්තිය ඇති අය. බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන ගිහිල්ලා ඒ අයට ධර්ම අවබෝධය ලබලා දෙනවා. එදා බුදුරජාණන් වහන්සේ දැක්කා උරුවෙල් කාශ්‍යප ඇතුළු 500ක් දෙනා. නදී කාශ්‍යප ඇතුළු 300ක් පිරිස. ගයා කාශ්‍යප ඇතුළු 200ක් 1000ක් දෙනෙක් ඉන්නවා. මේ අය කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ පින් කරපු මහා පින්වන්ත අය. මේ අයට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරවන්න පුළුවන්. හැබැයි ඔවුන් මේ වෙනකොට උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප තාපස පැවිද්දෙන් පැවිදි වෙලා තවුස්දම් පුරනවා. ගෝල පිරිසක් හැටියට අර පිරිස ඒ අය වටා එකතු වෙච්ච අය ඉන්නවා 1000ක් පිරිස. හැබැයි ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අය ධර්මය අවබෝධ කරා කියලා තමන් රහත් නොවි රහත් වුණා කියන දෘෂ්ටියක බැසගෙන ඉන්න පිරිසක්. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරලා ඒ අය දමනය කරන්න බොහෝ ප්‍රාතිහාර දැක්වුවා. කොහොම හරි බුදුරජාණන් වහන්සේ ඒ අයගේ සංසාර පින මතු කරලා ඒ 1000ක් දෙනා දමනය කරලා ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවෙන් දහම් දෙසුවා. උරුවෙල් කාශ්‍යප ඇතුළු 500ක් දෙනා. නදී කාශ්‍යප ඇතුළු 300ක් පිරිස. ගයා කාශ්‍යප ඇතුළු 200ක් මේ සියලු දෙනා උතුම් ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට පිංගතුනි අද වගේ පුන් පොහෝ දවසක මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් අවසාන වතාවට විවරණ ලබනවා. සිරිවර්ධන ගෘහපතියා හැටියට සංකස්සපුරේදී. එදා විවරණ ලැබුවා මහණෙනි මේ මහා පින්වන්ත කෙනා මේ සිරිවර්ධන ගෘහපතියා වෙන කවුරුවත් නෙමේ. මේ මහා බද්ද කල්පේ 5 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන කෙනා කියලා එදා විවරණ දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඇමරිකාවේ ටෙක්සාස්හි පදිංචි මයුරා කොස්ගහ කුඹුර මහත්මිය, නෙව්මාල් කොස්ගහ කුඹුර මහත්මයා සහ ඇලික් කොස්ගහ කුඹුර පුතු යන පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ වයස අවුරුදු 84ක් වන ශීලා සමරසේකර ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඉල්පුන් පොහෝ දවස ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න ධර්මශ්‍රවණයට සූදානමින් බණහන්න එකතු වෙච්ච වෙලාව. ඉතින් අද දවසේ නිවසේ ඉඳන් හරි ඔබ සිල් සමාදන් වෙන පන්සලක ආයතනයක වෙනත් කොහේ හෝ ඉදන් උපෝසත සීලේ සමාදන් වෙලා බණහන හැම දෙනාටමත් අඩුම ගානේ අද සිල් සමාදන් වෙන්න බැරි වුණත් පංච සීලයේ තුල පිහිටමින් උතුම් ගුණධර්ම ආරක්ෂා කර ගනිමින්
අද මේ පුන් පොහෝ දවසේ ධර්මය ශ්‍රවණය කරන්න සූදානන් වෙලා ඉන්න ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය ධර්මාවබෝධය පිණිසම නිවන්දොරටුවක් බවට පත්වේවා කියලපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනී ඉල් පුන් පොහෝ දවස අද වගේ පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69 අමතලා එදා ඉසිපතන මිගදායේදී පස්වක භික්‍ෂූන් වහන්සේලා ඇතුළු යසකුල පුට්‍රය ඇතුළු යාලූ 54 දෙනයි පස්වක භික්‍ෂූන් වහන්සේලා මේ සියලු දෙනා පළවෙනි වස් කාලේ ගත කරේ ඉසිපතන මිගදාය. අද වගේ පුන් පොහෝ දවසක බුදුරජාණන් වහන්සේ මේ අය අමතල දේශනා කරා චරත භික්කවේ චාරිකන්. මහණෙනි චාරිකාය වඩින්න බහුජන හිතායි බහුජන සුකායි බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස අත්තායි හිතායි සුකාය දේව මනුස්සානන් දෙව්මිනිස් ලෝකයාට හිතසූ පිණිස චාරිකාය වඩින් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් මේ උතුම් දහම් පණවිඩේ දේශනා කරන්න ආදි කල්්‍යාන මජ්්‍යයේ කල්්‍යාන පරියෝසාන කල්්‍යාන මුල මැදාග කල්්‍යාන වූ සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත වූ සාත්තං අර්ථ සහිතව සභ්‍යහාංජනං පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් මහරහතන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් ඒ උතුම් මහරහතන් වහන්සේලා ප්‍රථම ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය පිණිස එදා දඹදිව් තලයේ ගම් නියම් ගම් පුරා එක මගකින් එක නමක් බැගින් වැඩම කරමින් මේ දහම් පණවිඩේ කියාගෙන ඒ පිරිස පිටත් කරේ අද වගේ ඉල්පුන් පොහෝ දවසක. පිංහතුනී එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එක මගකින් එක නමක් වඩින්. එතකොට තවත් ප්‍රදේශයකට නැත්නම් දෙනම තුන්නම එකතු වෙලා කණ්ඩායන් වසයෙන් මේ ධර්මය ප්‍රචාරය කරගෙන යන්න ගියොත් තව බොහෝ ප්‍රදේශවලට ධර්මය ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව මගහැරෙනවා. ඒ වඩින ගමනේ උන්වහන්සේලා දැකී මාත්‍රයකින් පවා දර්ශනයෙන් පවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දැකලා අනේ සාදු කියලා වන්දනා කරත් මිනිස්සුන්ට අප්‍රමාණ පිනක් රැස් වෙනවා. හිත පහදවාගෙන දානි හැන්දක් ඒ පාත්තරයකට පූජ කරත් මහ විශාල පුණ්‍ය ශක්තියක් ඒ මනුස්සයන් රැස් වෙනවා. මිනිස්සුන්ට විතරක් නෙමේ අත්තායි හිතායි සුකායි දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාටම හිතසුව පිණිසයි ගම් නියම් ගම්පුරා වැඩම කරමින් දහම් දෙසන්න කිවි. පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ යම් ගමකට වැඩම කරලා ඒ ගමේ ප්‍රදේශයේ ඉන්න සමහරලාට 2-3 දෙනෙක් වෙන්න පුළුවන් 5-6 දෙනෙක් වෙන්න පුළුවන් බණහන්න ඉන්නේ. අපි ඇස් දෙකින් නොදැක්කට ඒ දේශනාව අහන්න බූමාටු දෙවියන්ගේ පටන් බොහෝ දෙවි දේවතාවරු පිරිලා ඉතිරිලා යනවා ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ බණ පදහන්. ඒ නිසා මනුස්ස ලෝකේ අපි එක්කෙනෙකුට දෙන්නෙකුට කීප දෙනෙකුට බණ කිව්වත් ඒ කරන දේශනාවේ යහපත අත්තායි හිතායි සුකාය දේව මනුස්සාන දෙව්මිනිස් ලෝකයාටම හිතසුව පිණිස පවතිනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට මහරහතන් වහන්සේලා දහම් දෙසනකොට ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බණ කියනකොට දෙවි දේවතාවරු වහන්සේ පිරිලා යනවා. ඒ විශේෂ දේවාරාධනාවක් කරන නිසාවත් මේ දෙවියන්ට අඬගහලවත් දැන් ඔබ දන්නවා අපි මේ ධර්ම දේශනාවක් කරනකොට අපි වෙනම දේවාරාධනාවක් කරනවා සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස මේ මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සුනන්තු සග්ග මොක්ඛදං ඒ බණහලා උතුම් නිවන අවබෝධ කරගන්න පැමිණෙත්වා වැඩම කරත්වා මේ ධර්මය අහන්න කාලයයි අපි ඒ විදිහට ආරාධනා කරනවා. ඒ ආරාධනාව අපිට ආවේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ එදා මිස්සක පව්වේ පොසොන් දවසේ රාත්‍රී
සුමන සාමණේරයන් වහන්සේට පැවරුවා බෝමාටු දෙවියන්ගේ පටන් මුළු ලංකා භූමිය පුරාම සිටින දෙවිදේවතාවරු නොපෙනෙන අය අමනුස්්‍යයන් යක්ෂයන් වේවා මේ ධර්මයට හිත පහදින අය බණහල හිත් පහදව ගන්න දෙවිදේවතාවරුන්ට මේ සියලු දෙනාට ඇහෙන්න ඉරදියෙන් ගෝසාවක් පතුරුවන්න බණහන්න එන්න කියලා මිස්සක පව්වට. එදා ඒ උතුම් ඉරදි බල සම්පන්න සාමනීර සුමන සාමනීරයන් වහන්සේ බොහෝම බල සම්පන්න ඉරදිමත් කෙනෙක්. උන්වහන්සේ ඉරදියෙන් අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා ඔය ගෝසාව පැතිරෙව්වා කියන. පිංහතුනේ අපි කතා කරනකොට අපේ කටහඬ ඇහෙන සීමාවක් තියෙනවා. හැබැයි ඉරදියෙන් ගෝසාවක් හැටියට මේ හඬ පතුරුවන්නේ අභිඥා පාදක ධ්‍යානයක් තුළ සමවැදිලා. ළඟ ඉන්න කෙනෙකුට මේ ළඟඉදං අඩගහනුව වගේ ඇහෙන්නේ යම්සේද. ඒ විදිහටම මුළු ලංකා භූමිය පුරාම ඉන්න අයට ඒ හඬින් ඒ විදිහට මැහුණ. දෙව් බමුන්ටත් ඒ ආරාධන ඒ විදිහටම ශ්‍රවණය වුණා. එදා මිස්සක පව්ව දෙව් බමුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. ඒ වෙලාවෙ තමයි මිහිඳු මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය සූට දේශනාවෙන් එදා ඒ සියලු දෙනාට දහම් දෙසුවේ. ඔන්න ඔය හේතුවත් එක්ක තමයි ශ්‍රී ලාංකීය භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබුණ මිහිඳු හාමුදුරුවන්ගේ. ඒ ආභාෂයත් එක්ක භික්‍ෂූන් වහන්සේලාද ධර්ම දේශනා කරනකොට මුලින්ම ඒ දේවාරාධනාව කරලා තමයි ධර්ම දේශනාව පටන්ගන්න. හැබැයි අපිට ත්‍රිපිටකයේ තුළ බුද්ධ දේශනා තුළ බුදුරජාණන් වහන්සේ බණ කියද්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම නැත්නම් වෙනස් ශ්‍රාවකෙක් ඒ කාලෙ බණ කියනකොට දහම් දෙසනකොට ඔය විදිහට ආරාධනයක් කරලා බණ පටන්ගන්නව නෙමේ. ආරාධනා කලා හෝ නොකලා හෝ දෙවියන්ට බණහන්න ආය අමුතුවෙන් ආරාධනා කරන්න දෙයක් නෑ. ධර්මයට කැමති අය ධර්මය වටිනාකම දන්න අය බණ කියන්න හිතනකොටම සූදානං වෙනකොටම අත්තුරු සිදුරු නැතු අහස දෙවියන්ගෙන් පිරිලා ඉතිරිලා යනවා. ධම්ම චක්ක දේශනාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව. එදා උන්වහන්සේ දේශනාව පවත්වන්න සූදානං වෙනකොට පොළොවාසී දෙවියන්ගේ ඉදං අකනිටා බඹලව දක්වා දෙවියවරු ප්‍රීතිගෝසා කරන්න පටන් ගත්තා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කේ පවත්වන සූදානං වෙනවා. අන්න ඉසිපතන මිගදායි බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කේ පවත්වනවා. අපිත්‍යම් බණහන්න අපිත්‍යං කියලා ඒ හඬට මුළු අහස් කුසම දෙව් බමුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. පිංහතුනි ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා උන්වහන්සේ කොහේ කොතන දම්සභා මණ්ඩපේ වේවා යම් ගමක වේවා යම් ප්‍රදේශයක වේවා දහම් දෙසනකොට දෙව් බමුන් අහසේ පිරිලා ඉතිරිලා ඒ බණහනවා. ඒ නිසා මේ මනුස්සලෝකෙ ධර්මය ව්‍යාප්ත කරද්දී අපි පුද්ගලයෝ ගණනය කරලා අද බණහන්න හිටිය 5 දෙනයි 10 දෙනයි 20 දෙනයි අපි ඒ විදිහට මනුස්්‍යයන් ගණනය කරාට ඒ බණහන නොපෙනෙන අය දෙව් බමුන් අපට ගණනය කරලා මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක 69ක් මහරහතන් වහන්සේලා අමතලා ධර්ම ප්‍රචාරයට පිටත් කරද්දි දේශනා කරන්නේ මහණෙනි ගම්නියම් ගම්පුරා වඩින්න මේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දෙවියන්ට හිත පිණිස දෙව්ලොවට ගිහින් බණ කියන කතාවක් නෙමෙයි එතන කිව්වේ. ගම්නියම් ගම්පුරා වඩින්න. එක මගකින් දෙනමක් වඩින්නත් එපා. මනුස්සයන්ට හිත පිණිස අත්තායි හිතායි සුඛාය දේව් මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස ඒ දේශනාවන් උපකාර වෙනවා. ඒ නිසා මුලැමැදාග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති. මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරේ අද වගේ පුන් පොහෝ දවසක. බුදුරජාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක මහරහතන් වහන්සේලා 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරලා
උන්වහන්සේත් වැඩියා උරුවෙල් දනව්වට. ඒ තමයි බුදුරජාණන් වහන්සේ උදෑසනින් මහා කරුණා සමාපත්තියෙන් බලනවා කාට දදමක් පිහිටවෙන්. කවුද අද දවස මේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තමයි කොහෙද ඉන්නේ අයි. බුදු ඇසට අරමුණු වෙනවා සංසාරි මහා පින්කරපු පුුණ්‍ය ශක්තිය ඇති අය. බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන ගිහිල්ලා ඒ අයට ධර්මාවබෝධය ලබල දෙනවා. එදා බුදුරජාණන් වහන්සේ දැක්කා උරුවෙල් කාශ්‍ය පැතුළු 500ක් දෙනා. නදී කාශ්‍ය පැතුළු 300ක් පිරිස. ගයා කාශ්‍ය පැතුළු 200ක් 1000ක් දෙනෙක් ඉන්නවා. මේ අය කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලෙ බොහෝ පින්කරපු මහා පින්වන්තය. මේ අයට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරවන්න පුළුවන්. හැබැයි ඔවුන් ඒ වෙනකොට උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප තාපස පැවිද්දෙන් පැවිදි වෙලා තවුස්දම් පුරනවා. ගෝල පිරිසක් හැටියට අර පිරිස ඒ අය වටා එකතු වෙච්චායින්නවා 1000ක් පිරිස. හැබැයි ඒ අය හිතාගෙනින් ඒ අය ධර්මය අවබෝධ කරා කියලා තමන් රහත් නොවී රහත් වනා කියන දෘෂ්ටියක බැසගෙන ඉන්න පිරිසක්. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරලා ඒ අය දමනය කරන්න බොහෝ ප්‍රාතිහාර දැක්වා. කොහොම හරි බුදුරජාණන් වහන්සේ ඒ අයගේ සංසාර පින මතු කරලා ඒ 1000ක් දෙනා දමනය කරලා ආදිත්ත පරියාය සූට්‍ර දේශනාවෙන් දහම් දෙසුව. උරුවෙල් කාශ්‍ය පැතුළු 500ක් දෙනා. නදී කාශ්‍ය පැතුළු 300ක් පිරිස. ගයා කාශ්‍ය පැතුළු 200ක් මේ සියලු දෙනා උතුම් ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට පිංහතුනී අද වගේ පුන් පොහෝ දවසක මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් අවසාන වතාවට විවරණ ලබනවා. සිරිවර්ධන ගෘහපතියා හැටියට සංකස්සපුරේදී. එදා විවරණ ලැබුවා මහණෙනි මේ මහා පින්වන්ත කෙනා මේ සිරිවර්ධන ගෘහපතියා වෙන කවුරුවත් නෙමේ. මේ මහා බද්්‍ර කල්පේ 5 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන කෙනා කියලා එදා විවරණ දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක. එවගේ මයි ඔබ දන්නවා චීවර මාසේ අවසාන පුන් පොහොය. චීවර මාසේ කියලා කියන කටින මහා පින්කම් සිදු කරන මේ මාසේ. ඉල් පෝයේ තමයි අවසාන දවස කටින පින්කං කළ හැකි. ඒ නිසා ගිය පෝයේ ඉඳම් වප්පුන් පොහොයේ ඉඳං ඉල් පොහොය දක්වා මේ මාසයට අපි ධර්මය කැන චීවර මාසේ. ඒ මාසේ තුළ තමයි පෙරවස් සමාදන් වෙච්ච ඒ ස්වාමීන් වහන්සේලා වප්පුන් පොහෝ දවසේ වස් පවාරණය කරාට පස්සේ මේ ඉල් පෝය දක්වාම මේ මාසේ තුළ කටින මහා පින්කම් ඒ කටින පූජා ආදී එවැනි පින්කං කරන්න තියෙන කාලේ තමයි මේ කාලේ. ඒ වගේ මයි ඇසල පෝය දවසේ පෙරවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලා තමයි වස් පවාරණයෙන් පස්සේ උන්වහන්සේලාට තමයි කටින මහා පින්කං සිදු කරලා කටින චීවරයක් බාරගන්න පුළුවන්කම තියෙන. බැරි වෙලාවත් ඇසල පෝය දවසේ වස් සමාදන් වෙන්න බැරි වෙනවා. මග හැරෙනවා විශේෂ හේතු මත. එවැනි අවස්ථාවක ස්වාමීන් වහන්සේලා පසුවස් සමාදන් වනා නං ඊළඟ පෝයට උන්වහන්සේලා වස් පවාරණය කරන්නේ අද වගේ පුන් පොහෝ දවස ඉල් පෝයි දවස තමයි පසුවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලාගේ වස් පවාරණ කිරීම් කටයුතු සිදු කරන්න. ඒ වගේ විශේෂ කාරණා එදිච්ච පුන් පොහෝ දවසක්. ඒ වගේමයි පිංහතුනේ ලංකා භූමී තූපාරාම මහා සෑය කරවන කටයුතු ආරම්භ වෙන්නේ අද වගේ ඉල් පුන් පොහෝ දවසක. ඔබ දන්නවත් තූපාරාම මහා සෑය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර උන්වහන්සේ අධිෂ්ඨාන 5ක් සිදු කරන. මහා බුද්ධ අධිෂ්ඨාන හැටියට අටුවා පොත්පත් තුළ සඳහන් වෙනවා. ඒ තමයි උන්වහන්සේදා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානය පිරිනිවන් මංචකී වැඩ සිටිද්දී පිරිනිවන් පාණ්ඩ පෙර අනාගතයේ දිහා බුදු ඇසින් දකිනවා. පෙර බුදුරජාණන් වහන්සේලගේ ආයුෂ දිහා ගනිද්දී. අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ ඇතුව වැඩ සිටිය
අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ නම. ඔබ අහලා ඇති මේ මහා භද්‍ර කල්පයේ මුලින් පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් කියන ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ. අද අපට හිතා ගන්නවත් බෑ ඒ ආයුෂ ගැන. මේ මහා භද්‍ර කල්පයේ දෙවනි අන්තක් කල්පයේ සම්බුද්ධත්වයට පත් වුණේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ කාලේ 30,000ක් මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව. බලන්න අපට හිතන්නවත් පුළුවන්ද කියලා. මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනුව සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ 20,000ක් සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව. නමුත් ඔබත් මම සරණ යන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළවෙනි මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක. ඒ වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වගේ කාලයක්. දැන් බලන්න මේ අවුරුදු 2500 ගානක් යනකොට ඒ 120ක් වගේ තිබිච්ච සාමාන්‍ය ආයුෂත් කොච්චර අඩු වෙලාද? අද අවුරුදු 120ක් ජීවත් වෙන කෙනෙක් දැන් බුදුහාඳුරන්ගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 වුණාට ඊට වඩා වැඩිපුර බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. තව බොහෝ ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙනවා එවැනි දීර්ඝායුෂ ඇතුව වැඩ සිටි අය. නමුත් අද අපි කොච්චර විද්‍යාව දියුණුයි, තාක්ෂණයේ දියුණුයි, අද බොහෝම වෛද්‍ය විද්‍යාව දියුණුයි. අද නොයෙක් විදිහේ ශල්‍ය කර්ම ඔබම හිතලා බලන්න අද මොනවද කරන්න බැරි කියලා. තාම බෙල්ලක් විතරයි ගලවලා තව මිනිස්සෙකුට හයි කරලා නැත්තේ. පෙනහළු බද්ධ කිරීම කරනවා, වකුගඩු බද්ධ කරනවා, නොයෙක් විදිහේ සැත්කම් කරනවා. හිතාගන්න බැරි විද්‍යාත්මක දියුණුවක් වෛද්‍ය විද්‍යාවේ අද ලෝකයේ තුල අපිට පේනවා. හැබැයි ඒ මොන පැත්තෙන් දියුණුව පෙනුනත් මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. ඒක වළක්වන්න බැරි වෙලා තියෙනවා බෙහෙත් වලට, විටමින් වර්ග වලට. එක බෙහෙතක් හොයාගන්නකොට තව ලෙඩ රෝග ගණනාවක් ලෝකෙ මතුවෙනවා. හිතාගන්න බැරි විදිහේ රෝග දවසින් දවස බලවත් වෙනවා. ඒක තමයි ස්වභාව ධර්මයේ හැටි. මිනිස්සු ස්වභාව ධර්මයේ පරද්දන්න මොන තරම් උපක්‍රම යෙදුවත් ස්වභාව ධර්ම ඉදිරියේ මිනිස්සු පරදිනවා. අද වෙනකොට සාමාන්‍ය ආයුෂ අවුරුදු 70ක් 75ක 80 වගේ ආයුෂක් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ ගොඩාක් අඩු වෙලා අවුරුදු 100න් පහළට පිරිහිලා. කලාතුරකින් අවුරුදු 90ක් 100ක් 101ක් 2ක් ඉන්න කෙනෙක් ගමක ඥාතීන් අතර කොහේ හරි අපිට ආරංචියක් හොයාගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව ගනිද්දී අද අවුරුදු 70 75 80 අතර. බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120ක් ඊටත් වඩා වැඩිපුර වැඩ හිටියා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකයේදී මේ කාරණේ දකිනවා අනාගතේ තව බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සම්බුදු කෘත්‍ය ඉටු කරමින් වැඩ හිටිය බුදු වෙලත් අවුරුදු 45යි. මේ 80,000ක මහා ධර්මස්කන්ධයක් දේශනා කරේ අවුරුදු 45ක් තුල. උන්වහන්සේ අවුරුදු 80න් පිරිනිවන් පෑවා. සම්බුදු කෘත්‍ය අවසන් කරලා. ඒ පිරිනිවන් පාද්දි බුදුරජාණන් වහන්සේ දකින්න අනාගතයේ බොහෝ පින් ඇති අය මේ ලෝකෙ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේව ඇස් දෙකෙන් දකින්න බුදුරුව බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ අනේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් නේද කියලා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදු සිරුර ඇස් දෙකෙන් දකින්න බැරි වුණා. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් බිඳිලා විසිරිලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් මෙපමණ කාලයක් පවතීවා. ධාතුන් වහන්සේලා ගැන අධිෂ්ඨාන පිහිටෙව්වේ අනාගත මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දකින්නවා කියන හැඟීමෙන් ඒ ධාතුන් වහන්සේලා දැකලා පින් කරගන්න. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා විශාල ධාතුන් වහන්සේලා 7 නමක්
ලලාට ධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේලා දෙනම ඊළඟට සූ දහසක ධර්මස්කන්ධ ස්පර්ශ වෙච්ච ශ්‍රී මුකේ වැඩ සිටිය ඒ දළදා වහන්සේලා අතරින් සුදු බුදු රැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා නොකැඩී නොබිදී නොවිසිරී ඒ විදිහටම පවතීවා කියලා අධිෂ්ඨාන කරා. අනෙක් සියලූම ධාතුන් වහන්සේලා මුම්පියලි ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිඳිලා විසිරිලා ගිය. එතකොට මේ අතර මහා අධිෂ්ඨාන පහක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සිදු කරනවා. එයින් අධිෂ්ඨාන තුනක්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීම පිණිස රන් කටාරමක් අරගෙන ධර්මාශෝක රජතුමා මේ භූමියට පැමිණිච්ච වෙලාවේ තමන් විසින්ම වෙන් වෙලා මුල් විහිදවාගෙන කටාරම තුල පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කරා. ඊළඟ අධිෂ්ඨානයේ තමයි රන් කටාරමත් සමග බෝධීන් වහන්සේ අහසට පැන නැගලා සතියක් දෙව්බමුන්ගේ වන්දනා ලබමින් අහසේ වලාගේ බාතර රැඳේවා කියලා අධිෂ්ඨානයක් කරා. තුන්වෙනි අධිෂ්ඨානය තමයි ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදේවා කියලා අධිෂ්ඨාන කරා. ඒ විදිහට මේදා ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මුවන්න සූදානන් වෙන වෙලාවේ බුද්ධගයා වජිරාසන භූමියේදී ඒ ප්‍රාතිහාර බුද්ධ අධිෂ්ඨානය සිදුවනා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා අනාගතයේ මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා අතර වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ද්‍රෝණයක් ස්වර්ණමාලි නම් මහා සෑයක් තුල ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් තැන්පත් කරන්න සූදානම් වෙන වෙලාවේ කරඬුව අහසට පැන නැගලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් අහසේ බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා අධිෂ්ඨානයක් කරා පිරිනිවන් පාන්න පෙර. ඊළඟ අධිෂ්ඨානය තමයි අනුරාධපුර ථූපාරාම නමින් මහා සෑයක් කරවලා ඒ චෛත්‍යයේ මාගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරන්න සූදානම් වෙන වෙලාවේ ඒ අකුධාතුන් වහන්සේ අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා අධිෂ්ඨානයක් කරා. පිංගතුනි ඉල් පුන් පොහෝ දවසකයි ථූපාරාම මහා සෑයේ කටයුතු ආරම්භ කරේ. බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේලා අතර දකුණු අකුධාතුන් වහන්සේ බෙල්ලේ සිට දකුණු අත දක්වා පිහිටි උරහිස් අස්තිය දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොව සක්‍ර දෙවියන් ළඟයි තිබුණේ. ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ සක් දෙවිඳු තමයි දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොවට අරගෙන ගිහිල්ලා සිළුමිණි මහා සෑය තැන්පත් කරේ. පසුව මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ අතේ සක්‍ර දෙවියන්ට පණවිඩයක් කැරියා. සක්‍ර දෙවියෝ ළඟ දකුණු දළදා වහන්සේත් වැඩ ඉන්නවා, දකුණු අකුධාතුන් වහන්සේත් වැඩ ඉන්නවා. බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරද්දී කෙස් වැටිය කපල අහසට විසිකරපු වෙලාවේ ඒ සියලු කේශ ධාතුන් වහන්සේලාත් දෙව්ලොව සිළුමිණි සෑය වැඩ සිටිනවා. ඒ අතරින් ලංකා භූමියේ තැන්පත් කිරීම පිණිස දකුණු අකුධාතුන් වහන්සේ ලබල දෙන්න කියලා මිහිඳු මහරහතන් වහන්සේ සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම අරගෙන ඉරිදි බල සම්පන්න සුමන සාමණේරයන් වහන්සේ දෙව්ලොවට ගිහින් සක්‍ර දෙවියන්ට දැනුම් දුන්නා. සිළුමිණි මහා සෑයේ තැන්පත්ව තිබිච්ච දකුණු අකුධාතුන් වහන්සේ සක්‍ර දෙවියන් තමයි ලංකා භූමියේ ථූපාරාම සෑය වෙනුවෙන් ලංකාවට ලබල දෙන්නේ. අන්නේ අකුධාතුන් වහන්සේදා ථූපාරාම මහා සෑයි තැන්පත් වෙන වෙලාව ඒ දවසේ බුදුරුව මවාගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයට අනුව යමා මහ පෙළහර පෑමක් සිදුවනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පිංගතුනි ඔබ දන්නවා යමා මහ පෙළහර පාන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. සාරිපුත්ත හාමුදුරුවන්ට 이르දි බල සම්පන්න භික්ෂූන් අතරින් අගතැන්පත් මුගලන් හාමුදුරුවන්ටවත් වෙනත් කිසිම ශ්‍රාවකයෙකුට මේ ශාසනය තුල නොයෙක් 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන් අය හිටියා. හැබැයි යමා මහ පෙළහර පාන්න පුළුවන්
බුදුරජාණන් වහන්සේ නමකට පමණමයි. බලන්න බුදු කෙනෙකුට පමණක් කළ හැකි ප්‍රාතිහාරයක් බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය මත උන්වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලිකට පසුව ධාතුන් වහන්සේලාගින් බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදුවනා කියනකොට අපිට ඒකෙන් තේරෙනවා බුද්ධ අධිෂ්ඨාන කොච්චර බලවද්ද. ධාතුන් වහන්සේලා තුළ කොයි තරම් බුද්ධ ශක්තියක් තියෙනවද. ඉරදි බල සම්පන්න මුගලන් හාමුදුරුවන්ටවත් කළ නොහැකි යමා මහ ප්‍රාතිහාරය බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ අධිෂ්ඨානය මත ධාතුන් වහන්සේලා බුදුරුව මවාගෙන ඒ ප්‍රාතිහාරය සිදුවනා. එවැනි අසිරිමත් මහා ප්‍රාතිහාරයක් සිදුවෙච්ච. තූපාරාම මහා සෑය කටයුතු ආරම්භ වුණේ අද වගේ පුන් පොහෝ දවසක. ඊළඟට පිංහතුනි මේ බුද්ධ ශාසනය තුළ ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ වෙන්නේ අද වගේ පුන් පොහෝ දවසක. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පිරුවා අසංකේයකුත් කල්ප ලක්ෂයක් අග්‍රශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කරගෙන. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ බවට පත්වෙන්. සසරි මහා පින් කරලා පාරමී පුරලා එදා උපතිස්ස තරුණය. දැන් බලන්න අර පළවෙනි රහත් 69 ධර්ම ප්‍රචාරයට පිටත් වුණෙත් ඉල්පුන් පොහෝ දවසක. ඒ 69 අතරින් තමයි අස්සජී මහරහතන් වහන්සේ. අර පස්සක භික්ෂූන් වහන්සේලා අතර කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී. අන්නේ අස්සජී මහරහතන් වහන්සේ තනියම දැන් 69 තනියෙන් එක එක පාරවල ධර්ම ප්‍රචාරයට වැඩම කරේ. උන්වහන්සේ පාරක් දිගේ සාන්ත ඉරියව් ඇතුව බොහෝම සංවරව උන්වහන්සේ පාත්තරය අරගෙන වඩිනවා. උපතිස්ස කෝලිත යාළුව දෙන්න විමුක්තියක් හොයාගෙන ගිහිල්ලා කාලයක් සංජය කියලා පරිබ්‍රාජකයෙක් ළඟ හිටියා. මේ අයටම තේරුණා එතන තමන්ට අවශ්‍ය විමුක්තියක් ලැබෙන්නේ. පස්සේ මේ යාළුව දෙන්න එතනින් පිටත් වෙලා ටික දුරක් එකට ඇවිල්ලා දෙන්න කතා වුණා. අපි දෙන්න දෙපැත්තට බෙදිලා. කාට හරි ඉස්සල්ලා ධර්මයේ ලැබුණොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා ඒ කෙනාට ඒ ධර්මයේ කියනවා කියලා දෙන්නට දෙන්න පොරොන්දු වෙලා පාරවල් දෙක බෙදිලා ගියා විමුක්ති මාර්ගයක් හොයාගෙන. එහෙම යනකොට එදා අස්සජී මහරහතන් වහන්සේ වඩිනවා නෙත ගැටුනේ උපතිස්ස තරුණය. සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගිහි නම උපතිස්ස. බලන්න සංසාර පින කියන්නේ අස්සජී මහරහතන් වහන්සේව දැක්ක ගමන් උන්වහන්සේ ගැන හිත පැහැදුනා. මේ උත්තමයන් වහන්සේ නම් දමනය වෙච්ච කෙනෙක්. යම් උතුම් ධර්මයක් ප්‍රගුණ කරපු කෙනෙක් පාටයි. උන්වහන්සේගෙන් මට පිහිටක් ලබා ගන්න පුළුවන්. ගිහිල්ලා ගෞරව දක්වලා කිව්වනේ ස්වාමීනි ඔබ වහන්සේට ගුරුවරයෙක් ඉන්නවද? ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද පුරුදු කරන්නේ? ඔබ වහන්සේ නම් බොහොම සංවරයි සාන්තයි දමනය වෙච්ච කෙනෙක් පාටයි. අනේ මටත් ඒ දන්න ධර්මයේ කියලා දෙන්න කියෝ. ඒ විලේ අස්සජී මහරහතන් වහන්සේ කියනවා මං ගොඩාක් ධර්මයේ දන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ මං අවබෝධ කරගත්තා. ඒ අවබෝධ වෙච්ච ධර්මයේ මං හකුලවලා ගාථාවකින් කියන්නම් කිව්වා. කියලා තමයි යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතු තථාගතෝ ආහ. තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියන මේ ගාථාව කියන්නේ. ඔය පද හතරේ ගාථාවෙන් පද දෙකක් ඇහෙනකොටම අසංකේයකුත් කල්ප ලක්ෂයක් පුරපු පාරමී බලවත් වුණා. මොන තරම් පිනක් ප්‍රඥාවක් තියෙන්න ඕනද? ගාථාවක පද දෙකක් ඇහෙනකොටම හේතුඵල ධර්මයේ ගැන මේ ධර්මයේ නිවන් මඟ හකුලෝපු ගාථාව විස්තර ඇතුව නුවණින් වැටහුණා. සෝවාන් ඵලයට පත් වුණා මේ මොහොතේම. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානෙ ඇති වෙලා සෝවාන් ඵලයට පත් වුණා අර ගාථාවේ පද දෙකක් ඇහෙනකොට. ඊට පස්සේ තමන්ගේ යාළුව හොයාගෙන ගිහිල්ලා කෝලිතටත් මේ මග කීවා. සංජය ළඟට ගිහිල්ලා
මේ පිරිසට කිව්ව අපිට නිවන් මඟ හම්බුණා අන්න බුදු කෙනෙක් පහළ වෙලා යන් සංජය කිව් අනේ මට නම් බෑ මට මේ පිරිසක් ඉන්නවා මට මෙහෙම හොඳයි කිව්. අර 500ක් දෙන අතරින් 250ක් එකතුන අපි එනවා. ඒ අයත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. එදා අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ සිටිද්දී ඈත තියාම සංඝයාට පෙන්නනවා මේ තරුණයෝ දෙන්න 250ක යාළු මිත්‍රයන් පිරිසක් පිරිවරාගෙන බුදුහාඳුර හොයාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඈත තියාම එනකොට පෙන්නනවා මහණෙනි අර ඈතින් ඉන්න පිරිස අතර ඉදිරියෙන් එන අර තරුණයෝ දෙන්න ඔය තමයි මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකවරු දෙන්න. මහා පිං ඇති දෙන්නෙක් ඔය එන්නේ. ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලසල ඉන්නදී තමයි දීගණක කියන පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වේදනා පරිග්ගහ කියන සූට්‍ර දේශනාව අහගෙන බුදුරජාණන් වහන්සේට පවන් සලසල ඉන්නැද්දී උන්වහන්සේ උතුම් මරහත්වයට පත්වෙන්. ධර්ම සේනාධිපතින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේලා අතරින් සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම සිදු කරන්න පුළුවන්. එවැනි මහා ප්‍රඥා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න අවුරුද්ධකට පෙරයි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමම පිරිනිවන් පාන්නේ. ඒක ලෝක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේට පෙර අගසව් දෙනම පිරිනිවන් පානවා ඒ සෑම බුද්ධ ශාසනයකම සිදුවෙන කාරණය. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙලා පිරිනිවන් පාන දවස ලං වෙනවා. මං කොහෙද පිරිනිවන් පාන්න කියලා උන්වහන්සේම බැලුවා. කොතනද මට සුදුසු. ඒ වෙනකොට සාරිපුත්ත හාමුදුරන්ට වැටහුණා සාරිපුත්ත හාමුදුරන්ගේ මෑණියෝ අම්මා රූපසාරී බැමිණිය මිත්‍යා දෘෂ්ටියේ තාමත් ඉන්නේ. දරුවෝ ඔක්කොම පැවිදි වෙලා රහත් වෙලා. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි වැඩිමහල්ම සහෝදරයා. ඊළඟට චුන්ද මහරහතන් වහන්සේ. උපසේන මහරහතන් වහන්සේ. ඊළඟට නංගිලා 3 දෙනෙක් හිටියා චාලා, උපචාලා, සිසු උපචාලා. ඒ ඔක්කොම පැවිදි වෙලා රහත් වුණා. බාලම සහෝදරයා කදිරවණී රේවත මහරහතන් වහන්සේ. දරුවෝ ඔක්කොම පැවිදි වෙලා රහත් වෙලා. හැබැයි රූපසාරී බැමිණිය මගේ දරුවෝ ටික අරගෙන ගියා මේ ශ්‍රමණයන් වහන්සේලා කියලා භික්ෂුන් වහන්සේලා ගැන පුදුම තරහකින් කේන්තියකින් එක දරුවෙක්වත් මට නැති වුණා මේ ඔක්කොම මාව දාලා ගිහිල්ලා පැවිදි වුණා කියලා කේන්තියෙන් හිටියේ. රූපසාරී බැමිණිය අදහගෙන ඉන්නේ මහා බ්‍රහ්මයන්ව තමයි අදහගෙන ඉන්නේ. බ්‍රාහ්මණ ආගමේ මහා බ්‍රහ්මයන්ව තමයි අදහගෙන ඉන්නේ. ඒ අයගේ අරමුණ මහා බ්‍රහ්මයා ළඟ මැරිලා උපදින්න. සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරා දරුවෝ ඔක්කොම ධර්මය අවබෝධ කරගෙන. නමුත් මෑණියෝ තාමත් පෘථග්ජනව. ඒ නිසා අන්තිම කාලේ පිරිනිවන් පාන කලින් කොහොම හරි අම්මව ධර්මයේ පිහිටවලා ධර්මය අවබෝධ කරලා පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න කාලය ලං වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙනසේක්වා. එදා බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝම ගාම්භීර දේශනාවක් කරා සංඝයාට. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. සාරිපුත්ත ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි මගේ ගමට ගිහිල්ලා මගේ නිවසේ පිරිනිවන් පාන කල්පනා කරා. සාරිපුත්ත ඔබ තනියමද මේ ගමන යන්නේ? නෑ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේත් 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් මේ ගමනට මා සමග ඉන්නවා. චුන්ද හාමුදුරුවෝ කියන්නේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ සහෝදරයා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙළහර පාලා වන්දනා කරගෙන වැඳගෙන ජේතවනාරාමෙන් පස්සෙන් පස්සට බුදුරජාණන් වහන්සේ නොපෙනෙන තෙක් පසුපසට වැඩම කරලා මේ ගමන පිටත් වෙනකොට බුදුරජාණන් වහන්සේ සංඝයා අමතලා කියනවා මහණෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න වඩිනවා.
සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශාසනයේ එක අඩක්ම පාළුවට ගියා වගේ දැනේ. සාරිපුත්තයන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩ හිටියද ඒ ප්‍රදේශයේ සංඝයා ගැන බුදුරජාණන් වහන්සේට ආයමත් බුදු ඇස වෙහෙසවලා ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කරලා හොයන්න අවශ්‍ය නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ මේ ශාසනයේ අම්මා කෙනෙක් වගේ. මහණෙනි, සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ සාරිපුත්ත හාමුදුරන්ට ගෞරවයක් වශයෙන් උන්වහන්සේ සමග පෙර ගමන් යන්න කිව නගරේ දොරටුව ළඟට යනතෙක්. බොහෝ සංඝ පිරිසක් සාරිපුත්ත හාමුදුරුවෝ සමග නගරේ දොරටුව ළඟට යනතෙක් පෙර ගමන් ගියා. එතනදි සාරිපුත්ත හාමුදුරුවෝ සංඝයාගෙනුත් අවසර අරගෙන චුන්ද මහරහතන් වහන්සේත් 500ක් භික්ෂූන් වහන්සේලා සමග සාරිපුත්ත හාමුදුරුවෝ පිටත් වුණා රජගහ නුවර උන්වහන්සේගේ ග්‍රාමයට. අද නාලන්දාව කියලා හඳුන්වන භූමිය තමයි ඒ කාලේ සාරිපුත්තයන් වහන්සේගේ උපන් ගම වෙලා තිබුණේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරා. ඉස්ලාම ගෙදරට ගියේ නෑ, මොකද අම්මා කැමති නෑ, තරහයි. භික්ෂුන් වහන්සේලා මග තොටේ දැක්කත් බැනවදිනවා. හැබැයි ඒ අසලට උන්වහන්සේ වැඩම කරලා පණවිඩයක් කැරියා. අන්න සාරිපුත්ත හාමුදුරුවෝ චුන්ද මහරහතන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලාත් ඇවිල්ලා ඉන්නවා කියලා. හැබැයි අම්මා හිතුවා ඔය දැන් ඇවිල්ලා ඉන්නේ, කමන්නේ කාලයක් ගිහිල්ලා හරි ආපහු ආවනේ ඉතින් ගෙදර හොයාගෙන කියලා අම්මා හිතුවේ දැන් මේ ගෙදර ඉන්නවා කියලා. අවසර දුන්නා. අවසර අරගෙන නිවසට ගිහිල්ලා තමන්ගේ ගිහි කාලේ හිටපු කාමරේම උන්වහන්සේ වැඩ සිටියා. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙනකොට උන්වහන්සේගේ බඩේ අමාරුවක් උස්සන්න වෙලා ගිහි කාලේ ඉඳන් තිබිච්ච අසනීපයක් හැටියට ධර්මයේ විස්තර වෙනවා සාරිපුත්ත හාමුදුරුවන්ගේ මේ බඩේ අමාරු. උන්වහන්සේට ලේත් එක්ක බඩේ ලී යනවා. ලේ වමන යනවා. පඩික්කම් පිරෙන්න ලේ යනවා කියනවා. උන්වහන්සේ පිරිනිවන් පෑවේ ගිලන් වෙලා ඒ බඩේ අමාරුව මුස්සන්න වෙලා. ධර්මයේම සඳහන් වෙනවා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මේක මගේ කර්මජ රෝගයක් කියලා. පින්වතුනි, සංසාරේ සමහර කර්මජ රෝග විපාක දිය යුතු කර්ම පිරිනිවන් පාන ආත්මෙත් විපාක දෙනවා. අවසාන ආත්මේ පවා. ධර්මයේ සඳහන් වෙනවා එදා රාත්‍රී මහා ආශ්චර්යමත් දේවල් රැසක් ඒ නිවසේ සිද්ධ වුණා අද වගේ පුන් පොහෝ දවසක. හැබැයි අම්මා නෙමේ යාවේ සාරිපුත්ත හාමුදුරුවන් බලන්න වඳින්නවා. ඕම ගහම්බීර විදිහට මාන්නෙන් හිටියා. මම යන්නේ නෑ කියලා. ගෙදරට එන්න අවසර දුන්නට අවදානෙන් ඉන්න හොරෙන් හොයනවා. කාමරයට වෙලා ඉන්නවා මාන්නේ. එදා රාත්‍රී වෙනකොට සාරිපුත්ත හාමුදුරුවෝ ගිලන් වෙලා කියලා අම්මට තේරුණා. ඒත් මාන්නේ නිසා යන්නේ නැතුව හිටියා විස්තර හොය හොයා. එදා රාත්‍රී විශාල ආලෝක 4ක් සතර දිසාවෙන්ම ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියට ඇතුල් වෙනවා අම්මා දැක්කා. ඒ ආවේ 4 වරන් දෙවියන්. මේ ලෝකේ සිව් දිසා පාලනය කරන විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ රුද්‍රාෂ්ට්‍ර කියන දෙවිවරු 4 දෙනා 4 දිසාවේ ආරක්ෂා පිහිටවලා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇවිල්ලා වන්දනා කළා කියනවා සාරිපුත්තයන් වහන්සේ අපි ආවේ ඔබ වහන්සේට අපෝපස්ථාන කරන්න. අපට අවසර දෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා දෙවියනි මට උපස්ථාන කරන්න මේ චුන්ද මහරහතන් වහන්සේ ඉන්නවා. 500ක් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා දෙවියන්ගේ උපස්ථාන මේ මොහොතේ මට අවශ්‍ය නැහැ. ඒ විලේ දෙවියන් එක්ක සතුටු සාමීචියෙන් දෙවියන් කතා කරලා දෙවියන්ට දහම් පදයක් දේශනා කරනවා. සාරිපුත්ත හාමුදුරුවන්ට වන්දනා කළ 4 වරන් දෙවියන් නොපෙනී යනවා. ඒ වෙලාවේ අම්මා සක්මන් කර කර එළිය හිමීට ඇවිද දැන් හොරෙන් මේ විස්තර හොයනවා. මාන්නෙන් ළඟට ගියේ නැති වුණාට විස්තර හොයනවා. භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මොකක්ද අර විශාල ආලෝක 4ක් ආවේ? ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා කිව්වා මේ 4 වරන් දෙවියන් 4 දෙනා සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්න අවසර ඉල්ලන්න ආවා. ඇත්තද කියලා. අන්න යම් මට්ටමේ මාන්නේ ටිකක් අඩු වුණා. මගේ පුතාට උපස්ථාන කරන්න 4 වරන් දෙවියොත් එනවද කියලා අන්න මාන්නේ ටිකක් අඩු වුණා. මහා රාත්‍රී සුදුම සුදු පාට ඉතාමත් දීප්තිමත් ආලෝක ධාරාවක් සාරිපුත්තයන් වහන්සේගේ කාමරයට ඇතුළු වුණා මුළු ප්‍රදේශෙම ආලෝකමත් කරගෙන. දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා
උපස්ථාන කරන්න අවසර ඉල්ලුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සක් දෙවිඳුනේ මට උපස්ථාන කරන්න මේ චුන්ද මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. සක්‍ර දෙවියන්ගේ උපස්ථාන මේ මොහොතේ මට අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා ගෞරව කරලා සක්‍ර දෙවියන් පිටත් වෙලා යනවා. මේ කාරණයක් අර අම්මා විමසනවා. අර දැන් ටික වෙලාවකට කලින් දීප්තිමත් ආලෝකයක් ආවේ මේ ප්‍රදේශයේ මේලිය ඒ කවුද? ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා කිව්වා ඒ දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්න ආවා. අන්න අර අම්මට තවත් සතුටුයි. ඇත්තද? මගේ පුතාට උපස්ථාන කරන්න සක්‍ර දෙවියෝ වැඩිය? ඒත් තාම මාන්නේ. ඔය ඉන්න අතරේ රාත්‍රී මුළු පලාතම ආලෝකමත් කරගෙන ඉතාමත් දීප්තිමත් ප්‍රභාස්වර ආලෝකයක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියට ඇතුල් වුණා. ඒ තමයි මහා බ්‍රහ්ම දෙවියන්. බඹලොවට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් පවා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා වහන්සේට උපස්ථාන කරන්න මට මේ මොහොතේ අවසර දෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මහා බ්‍රහ්ම දෙවිඳුනි මට උපස්ථාන කරන්න මේ චුන්ද මහරහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා සිටිනවා. ඒ නිසා ඔබේ උපස්ථාන මේ මොහොතේ මට අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ සමග කතා බහ කරලා ගෞරව කරලා සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා මහා බ්‍රහ්ම දෙවියන් නොපෙනී ගියා. අන්නේ වෙලාවේ අර අම්මා මේ ආලෝකය ගැන අවධානයෙන් පුදුමයට පත් වෙලා මේ තරම් දීප්තිමත් ආලෝකයක් මුළු පලාතම ආලෝකමත් වෙලා ගියා. ඒ කවුද කියලා ඇහුවා. අන්න භික්ෂුන් වහන්සේලා කියනවා මෑණියනි ඒ මහා බ්‍රහ්ම දෙවියන් මේ රූපසාරී බැමිණිය ජීවිත කාලෙම අදහගෙන වන්දනා කරගෙන මහා බ්‍රහ්මය අදහගෙන හිටියේ. බලද්දි මහා බ්‍රහ්ම දෙවියොත් සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්න එනවා. ඒ වෙලාවේ අර මාන්නේ නැති වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හොඳටම දැන් ගිලන් වෙලා සාරිපුත් අම්මා පණවිඩයක් කැරිය මන්ට සාරිපුත්ත හාමුදුරුවන්ව බලන්න කැමතියි කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ කාමරයට අම්මව එක්කරගෙන ආවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෑණියන්ට දහම් දෙසුවා. ඒ බණහල අවසන් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියන් උතුම් සෝවාන් ඵලයට පත් වුණා. ධර්මය අවබෝධ වුණා. සතර අපායෙන් මිදිලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා අද වගේ පුන් පොහෝ දවසකෝයි සිදුවීම් සිද්ධ වෙයි. සාරිපුත්ත හාමුදුරන්ගේ මෑණියන් සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ මෑණියන්ව කාමරයෙන් පිටත් කරලා සංඝයා රැස් කරලා චුන්ද මහරහතන් වහන්සේ ඇතුළු 500ක් සංඝයා අමතලා අවසර අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුරේ කාංශ කරලා පොරෝගෙන සිංහසෙයියාවෙන් සැතපීලා පළවෙනි ධ්‍යානයට දෙවෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයට සමවැදුණා. ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන අරූප ධ්‍යානයන්ට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒ සමාපත්තිය එකින් එක අඩු කරගෙන ආපහු පළවෙනි ධ්‍යානයට සමවැදෙනවා. පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයට දෙවෙනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට සමවැදිලා හතරවෙනි ධ්‍යානෙ මොහොතක් රැඳී ඉඳලා ඒ ධ්‍යානෙන් උන්වහන්සේ පිරිනිවන් පාවදාලා අද වගේ පුන් පොහෝ දවසක මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහට පවත්වන්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ අද වගේ පුන් පොහෝ දවසක. ඒ නිසා පින්වතුනි මේ කාරණා සියල්ල යෙදිච්ච මේ ඉල් පුන් පොහොය කියලා කියන්නේ ශාසනික වශයෙන් බොහෝ වැදගත් පුන් පොහෝ දවසක්. ඉතින් ඔබ මේ බණහනවා වගේම පෝය දවස්වලට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනදට වඩා නිති පන්සිල් රකින්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉස්සර නම් සතර පෝයටම උපෝසතේ රැකලා තියෙනවා. අද අඩුගානේ ඔබ 15ක පෝයටවත් පුරුදු වෙන්න උත්සාහ කරන්න. වීරිය ඇති කරගන්න. මං කොහොම හරි 15ක පෝයට හරි මගේ ජීවිතේ උපෝසත සීලයක් ආරක්ෂා කරනවා.
ගෙදර ඉඳං හරි සමහරලාවට පන්සලට යන්න පරිසරයක් නැතිවෙන්න පුළුවන්. තාම මේ වසංගත තත්ත්වයක් එක්ක ලෝකේ බොහෝ රටවල් වල වේවා බොහෝ තැන්වල අපේ රටේ වේවා 100,000 ගණන් පිරිසට එකතු වෙලා පින්කම් කරන්න සුදුසු පරිසරයක් තාම ලෝකේ නැහැ. හැබැයි ඔබ ඉන්න තැන ඉඳං හරි අද ඕන තරම් අපිට බණහන් හම්බෙනවා අන්තර්ජාලයෙන් රූපවාහිනී මාධ්‍යවලින් පොයි දවසකට කොච්චරනම් බණහන්න තියෙනවද? ගෙදර ඉඳං හරි බණහන්න. උතුම් සීලයක පිහිටලා උපෝසත සීලයක් ආරක්ෂා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පොයි දවසට උපෝසතේ රකින්න. දෙවියන් පවා පුන් පොහෝ දවස්වලට දෙව්ලොව එකතු වෙලා සුධර්මා දිව්‍ය සභාවේ ධර්ම සාකච්ඡා කරනවා. බණහනවා. ජනවසභ සූත්‍රය සඳහන් වෙනවා සනන්ත් කුමාර කියන බ්‍රහ්ම දෙවියන් සුද්ධාවාස බඹලව ඉඳන් ඇවිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ පෝය දවසට දෙවියන්ට දහම් දෙසනවා කියලා. දෙවිවරුත් දෙව්ලොව එකතු වෙලා බණහන දවස පින්කම් කරන දවස. මනුලොව ඔබත් මේ මනුස්ස ජීවිතය තුළ අපිට ලැබිච්ච උතුම්ම ලාභය තමයි බුද්ධ ශාසනය ලැබීම සද්ධා ලාභය ලබන්න වාසනාව ලැබී. අන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන සීලාදී ගුණධර්ම බලවත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් වූ ධර්මයම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන ඇමරිකාවේ ටෙක්සාස්හි පදිංචි මයුරා කොස්ගහ කුඹුර මහත්මිය නියෝමාල් කොස්ගහ කුඹුර මහත්මා සහ ඇලික් කොස්ගහ කුඹුර පුතණුවන් යන පවුලේ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. වයස අවුරුදු 84ක් වන ශීලා සමරසේකර ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් මයුරා කොස්ගහ කුඹුර මහත්මියගේ පියාණන් වන මීට වසර 13කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු පියසේන සමරසේකර මහත්මයාට වසර 22කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු ආනන්ද සමරසේකර සහෝදරයාට ඒ වගේම නියෝමාල් කොස්ගහ කුඹුර මහත්මයාගේ මෑණියන් වන වසර 14කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු පර්ලි කොස්ගහ කුඹුර මහත්මියටත් වසර 14කට පෙර පරලෝ සැපත් වූ ෆීලික්ස් කොස්ගහ කුඹුර පියාණන් ඇතුළු දෙපාර්ශවයේ සංසාරගත මිය පරලොවගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ ධර්මානුශාසනාවේ උතුම් අරමුණ. ඉතින් ඒ ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ගෞරවනීය දේශකයන්න් වහන්සේට ගලිගම ඥානදීප ස්වාමින් වහන්සේටත් පූජනීය මහා සංඝරත්නයටත් උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාදයත් ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම අද ඉල්පුන් පොහෝ දවසේ මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය දරන පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දිනාමත් ඔබ හැම දිනාමත් ධර්මයේ ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඇමරිකාවේ ටෙක්සාස්හි පදිංචි මයුරා කොස්ගහ කුඹුර මහත්මිය නොයෙල් කොස්ගහ කුඹුර මහත්මයා සහ ඇලික් කොස්ගහ කුඹුර පුතු යන පින්වත් පිරිසගේ පින්බර දායකත්වයෙන් යුතුව සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ වයස අවුරුදු 84ක් වන ශීලා සමරසේකර ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන
ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් සියලුම දෙනාට වහවහාම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා